අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම අද පාඩම සඳහා ඉතා ගෞරවයෙන් ආදරයෙන් යුක්තව පිළිගනිමින් තවත් පාඩමකින් අපි හමු වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපි මීට පෙර පාඩම පිළිබඳව අපේ පොඩි හාමුදුරුවන්ගේ ඒ වගේම සිල් මෑණිවරුන්ගේ දරුවන්ගේ අවධානය යොමු කරොත් එහෙම අපි සාකච්ඡා කරමින් සිටියේ අභිධම්මත් සංඝහ නම් වූ සුවිශේෂී වූ ප්‍රකරණ කෘතිය පිළිබඳව එහි අන්තර්ගතය පිළිබඳව. ඒතර අපි පහුගිය සතියේදී විශේෂයෙන් භවංග පාතය සිද්ධ වෙන ආකාරය පිළිබඳව වගේම ජවන් සිත් සම්බන්ධයෙන් ඔගේ චිත්ත වීතිවල ක්‍රියාකාරීත්වය කොයි වගේද කියන එක පිළිබඳව අපි දිගින් දිගට කරුණු කාරණා සාකච්ඡා කරන ලැබුවා. ඒතකොට මේ විදිහට ආරම්භ කරන්නට යෙදුන ඒ පාඩම් මාලාවේ දිගුවක් හැටියට අපි තවත් පාඩමකින් හමු වෙන්නටයි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි බලමු අද දවසේදී අපේ සාකච්ඡාව දිගහැරෙන්නේ කොතෙන් සිටද කියලා. අපි පහුගිය සතියේ ගාථා නැත්තම් පාඨ අභිධම්මත් සංග්‍රහයේ 41ක් දක්වා අපි සාකච්ඡා කරන ලැබුවා. ඉන් අනතුරුව 42 සිට ඉදිරියට ඇති ගාථා සහ උද්දෘත පාඨ කිහිපයක් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට 42 අංකය දරන මේ පාඨයට අපේ අවධානය යොමු කළොත් එහෙම සබ්බතාපි සමාපatti වීතිහං පන භවංග සෝතේ විය වීති නියමෝ නත්තීති කତ୍වා බහෝනීපි ලබ්භන්තීති වේදිතබ්බං. මොකද්ද කියන්නේ? සබ්බත්තාපි සමාපatti වීතියං පන සබ්බත්තාපි සමාපatti වීතියං පන භවංග සෝතේ විය වීති නියමෝ නත්තීති කତ୍වා වීති නියමෝ නත්තීති කତ୍වා බහූනීපි ලබ්භන්තීති වේදිතබ්බං. හරි. එතකොට මේ වේදිතබ්බං කියන කාරණාව වරහන් තුල අරගෙන තියෙන මේ අධ්‍යාහාර වශයෙන් අර්ථ ගැලපීම සඳහා බාහිර වශයෙන් අරගෙන තියෙන වචනයක් නිසා. හරි. අපි බලමු සබ්බත්තාපි සමාපatti වීතියං පන කියන මෙන්න මේ කාණ්ඩයම සබ්බතා අපි කියන පද දෙකක් සබ්බතා අපි සබ්බතාපි කියන පදේ හැදිලා තියෙන ওই විදිහට සබ්බතා අපි සබ්බතාපි. එතකොට මෙතනදී අයන්න ලොප් වෙනවා. අපි එක ගත්තොත් එහෙම සබ්බතා මෙතනදී මේ අයන්න ලොප් වෙනවා. පි ඉතිරි වෙනවා. පද දෙක එකතු කරලා ගත්තාම සබ්බතාපි කියලා අපිට පදේ සකස් කරගන්න පුළුවන්. එතකොට සබ්බතාපි සමාපatti වීතියං පන සබ්බතාපි සමාපatti වීතියං පන එක අපි අංක 1 හැටියට ගමු. සබ්බතාපි සමාපatti වීතියං පන සබ්බතාපි සමාපatti වීතියං පන භවංග සෝතේ විය අංක 2 භවංග සෝතේ විය වීති නියමෝ නත්තීති කତ୍වා
වීති නියමෝ නත්තීති කତ୍වා බහූනිපි ලබ්භන්තිති වේදිතබ්බං ලබ්භන්තිති වේදිතබ්බං. ඔන්න ඔය විදිහට තමයි අපිට මේකේ අන්වය ලොකුවට සකස් කරගන්න දෙයක් නැහැ. නමුත් අර වචන කාණ්ඩ විදිහට ගත්තාම අපිට මේක ගලප ගන්න අවශ්‍ය කරනවා. මේ පිළිවෙලට තමයි අපිට ගලප ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මොකද්ද කියන්නේ? සබ්බතාපි සමාපatti වීතියං පන. සියලුම සබ්බතාපිකම සියලුම ධාන සමාපatti හෝ වේවා, එහෙම නැත්නම් ඵල සමාපatti හෝ වේවා. ඒක මෙතන සබ්බතාපි සමාපatti කියන වචනෙන් අරන් තියෙන්නේ. සියලුම සමාපatti චිත්ත වීති වල පන වනාහි භවංග සෝතේවිය, භවංග සන්තතියමෙන්, භවංග සමූහයමෙන් වීති නියමෝ නත්තීති කତ୍වා, වීති චිත්තයන්ගේ නියමයක් නිශ්චිත බවක් නැතයි කියා, නත්තීති කତ୍වා නැතයි කියා, බහුනිපි බොහෝ දෙනාද, නැත්නම් ලෝකෝත්තර ජවනසිත බොහෝ දෙනාද ලබ්භන්තිති වේදිතබ්බං ලැබෙන්නේ යයි වේදිතබ්බං දත යුතුය. සබ්බත්තාපි සමාපatti වීතියං පන සියලු ධාන සමාපatti සහ ඵල සමාපatti චිත්ත වීතීන්හි භවංග සෝතේවිය, භවංග සන්තතියමෙන් වීති නියමෝ නත්තීති කତ୍වා, වීති චිත්ත නිශ්චිත බවක් නැතයි කියා, බහුනීපි මහත්ගත වූ ලෝකෝත්තර ජවනයන් බහුල වශයෙන් බොහෝ දෙනා ලබ්භන්තේති වේදිතබ්බං ලැබෙන්නේ යයි වේදිතබ්බං දත යුතුය. ඒ විදිහට තමයි අපිට මේකේ අර්ථ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ සත්තක්කත්තුං පරිත්තානී මග්ගාභිඤ්ඤා සකින් මතා අවශේෂානි ලම්බන්ති ජවනානි බහූනිපි. අපහු බලන්න මොකද්ද කියන්නේ? සත්තක්කත්තුං පරිත්තානී මග්ගාභිඤ්ඤා සකින් මතා අවශේෂානි ලබ්භන්ති ජවනානි බහෝනිපි. අයමෙත්ත ජවන නියමෝ. මේ ජවන් සිත්වල නියමය ගැන තමයි මෙතනදී කතා කරන්නේ. මීට පෙර පාඩමේදී ජවන් සිත්වල මේ මුල් කොටස පිළිබඳව අපි සාකච්ඡා කළා. ඒතර මෙතනින් මේ ජවන් සිත්වල අවසානයේ ගැන තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒතර මොකද්ද කියන්නේ? සත්තක්කත්තුං පරිත්තානි මග්ගාභිඤ්ඤා සකින් මතා අවශේෂානි ලබ්භන්ති ජවනානි බහෝනිපි. අපි මේක පද පිළිවෙල සකස් කරගමු. අන්වය සකස් කරගෙන ඊට පස්සේ අපි අර්ථ වලට යමු. එහෙනම් මොකද කියන්නේ? පරිත්තානි ජවනානි. පරිත්තානි අංක 1. ජවනානි අංක 2. පරිත්තානි ජවනානි. සත්තක්කත්තුං මතා. සත්තක්කත්තුං මතා කියන වචනේ මේ කෙලවරේ අපිට හම්බ වෙනවා අංක 4. සත්තක්කත්තුං මතා මග්ගාභිඤ්ඤා සකින් අවශේෂානි ජවනානි. මග්ගාභිඤ්ඤා 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 අංක 5. මග්ගාභිඤ්ඤා සකින් සකින් කියන එක අපිට ගන්න පුළුවන් අංක 6 හැටියට.
මතා කියන එක ආපහු අපි ගන්නවා මෙතන අංක 7 හැටියට අර්ථය ගැලපීම සඳහා. සකින් මතා. සකින් මතා. ඊළඟට අවශේෂානි ජවනානි. අවශේෂානි අංක 8 ජවනානි කියන එක අංක 9 හැටියටත් අපිට මෙතනදී ගන්න සිද්ධ වෙනවා. අවශේෂානි ජවනානි බහූනි අපි 10 බහූනි අපි ලබ්භන්ති අංක 11 එත්ත අයං ජවන නියමෝ එත්ත අයං ජවන නියමෝ එත්ත අයං ජවන නියමෝ 3 ඒකත් අපි ඔය විදිහට ලකුණු කරගමු. හරි. දැන් බලන්න කොහොමද අපි මේකේ අර්ථ ගලප ගන්න. පරිත්තානි ජවනානි. පරිත්තානි ජවනානි කියන්නේ කාමාවචර ජවන් සිත්. කාමාවචර ජවනයන් සත්තක් අත්තුන් හත්වතාවක් මතා දක්නට ලැබුණේ. මග්ගා විඤ්ඤා මාර්ග සහ අභිඥා සිත්වල වනාහි සකින් එක් වාරයක් මතා දක්නට ලැබුණේ. අවශේෂානි ජවනානි අරහත් ඥාන මාර්ග වර්ජිත වූ නැත්නම් අවශේෂ වූ මහත්ගත ලෝකෝත්තර සිත් ජවනයන් බහූනීපි බොහෝ දෙනෙක් ලබ්භන්ති ලැබෙති. ඒතර කරුණු තුනක් මෙතන කතා කරනවා. මොකද්ද පළවෙනි එක ගත්තොත් එහෙම පරිත්තානි ජවනානි කාමාවචර ජවනයන් සත්තක් අත්තුන් හත් වතාවක් දැක් ගන්නට පුළුවන්. ඒ වගේම මාර්ග අභිඥා සිත්වල ගත්තාම එක් වතාවක් දැක් ගන්න පුළුවන්. අවශේෂ වූ වෙනත් ජවන් සිත්වල ගත්තාම අහෝරාත්‍රය බහූනීපි බොහෝ සෙයින් ජවන් සිත් දැක් ගන්න පුළුවන්කම තියෙනවා කියන කාරණාව තමයි සරලව ගත්තොත් මේකෙන් අදහස් කරන්නේ. ඒතර කරුණු තුනක් එතන ඉදිරිපත් වෙනවා. ඒතර මේ විදිහට අපිට එත්ත මෙහි අයං මේ ජවන නියමෝ ජවනයන්ගේ නියමයයි. ජවනයන්ගේ ක්‍රමයයි. එතකොට මෙතෙක් අපි පෙර පාඩමත් එක්ක මේ කොට සම්බන්ධයි. ඒතර පෙර පාඩමේ අපි යම් කාරණාවන් ටිකක් මේ හා සම්බන්ධව සාකච්ඡා කළා. එතනට සම්බන්ධ කරගෙන තමයි මේක අර්ථ ගලපන්න ඕනේ. එතකොට මෙන්න මේ ක්‍රමයට තමයි ජවන් සිත්වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියන එක තමයි මෙතනදී විශේෂයෙන් අවධාරණය කරලා තියෙන්නේ. අංක 44 යටතේ සමෝදාන වාක්‍යයෙන් ගලපලා තියෙන්නේ. හරි. අපි යමු ඉස්සරහට. දුහේතුකාන මහේතුකානංච පනෙත්ත ක්‍රියා ජවනානි චේව අප්පනා ජවනානිච ලබ්භන්ති. දුහේතුකාන මහේතුකානංච දුහේතුකාන මහේතුකානංච පනෙත්ත ක්‍රියා ජවනානි චේව අප්පනා ජවනානිච ලබ්භන්ති. තොර දුහේතුකානං අහේතුකානං ච එතන සංදි කීපයක්ම තියෙනවා. දුහේතුකානං අහේතුකානං ච පළවෙනි එක ගත්තොත් දුහේතුකානං අහේතුකානං දුහේතුකානං අහේතුකානං දුහේතුකාන මහේතුකානං ඊළඟට ච ඔය විදිහට පද තුනක එකතුවක් විදිහට තමයි අපිට දුහේතුකාන මහේතුකානං ච කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්.
දු හේතුකානං අහේතුකානං ච ඊළඟට පනෙත්ත කෙනෙක් ගත්තත් එහෙමයි පන ධන එත්ත පන ධන එත්ත ක්‍රියාජවනානි චේව එත්ත ච ඒව ච ධන ඒව චේව අප්පනා ජවනානිච ලබ්බන්ති. ඔය විදිහට සංදි පද තුනක් අපිට හම්බ වෙනවා මේකේ. දු හේතුකානං අහේතුකානං ච පන ධන එත්ත ච ධන ඒව සංදි පද තුනයි. බලමු අර්ථ ගලපන්න. එත්ත පන එක මුලින් ගන්න වෙනවා. මෙතන එත්ත පන එත්ත පන දු හේතුකානං අහේතුකානං ච දු හේතුකානං අහේතුකානං ච දු හේතුකානං අහේතුකානං ච ක්‍රියාජවනානි චේව පහ ක්‍රියාජවනානි චේව ක්‍රියාජවනානි චේව අප්පනා ජවනානි ච හය අප්පනා ජවනානි ච ලබ්බන්ති අංක 7. දු හේතුකාණ මහේතුකාණං ච පනෙත්ත ක්‍රියාජවනානි චේව අප්පනා ජවනානි ච න ලබ්බන්ති න එතන මුද්‍රණ දෝෂයක් තියෙනවා න ලබ්බන්ති නොලැබෙති. හරි. එතකොට මේකේ අර්ථය කොහොමද අපි ගන්න දැන්? එත්ත පන මේ කියන්නේ දැන් අපි ඉස්සලා කතා කරා අයමෙත්ත ජවන නියමෝනේ මේ ජවනයන්ගේ නියමය. එතකොට මේ ජවන් නියමෙහි ඒක මෙතන එත්ත පන කියලා කිව්වේ මේ ජවන් නියමෙහි දු හේතුකාණං ද්වි හේතුක පුද්ගලයන්ටත් ඒ වගේම අහේතුකාණං ච අහේතුකයන්ටත් ක්‍රියාජවනානි චේව ක්‍රියාජවනයන්ම අප්පනා ජවනානි ච අර්පනා ජවනයන්ද න ලබ්බන්ති නොලැබෙති. එතකොට ද්වි හේතුකයන්ට සහ අහේතුකයන්ට ක්‍රියාජවනයන්ද ඒ වගේම අර්පනා ජවනයන් නැත්නම් ධාන සිද්ධ න ලබ්බන්ති නොලැබෙති කියන කාරණාව තමයි ඒකෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඊළඟට තථා ඥාන සම්පයුත්ත විපාකානිච්ච සුගතියං තථා ඥාන සම්පයුත්ත විපාකානිච්ච සුගතියං ඒකෙත් පද පිළිවෙල සකස් කරගමු අපි. සුගතියං ඥාන සම්පයුත්ත විපාකානි ඥාන සම්පයුත්ත විපාකානි ඥාන සම්පයුත්ත විපාකානි තථා තථාච තථාච. එතකොට මේක පෙර අපි කතා කරපු වාක්‍යයත් එක්ක සම්බන්ධ කරලා තමයි මෙතන දක්වලා තියෙන්නේ. හරි. තථා කියන්නේ එසේම කියන අදහස් දෙන තථාච එසේමද කියන එකයි. එතකොට පෙර කිව්ව කාරණාවත් එක්ක සම්බන්ධයි. එහෙනම් බලමු අපි මොකද්ද කියන්නේ. සුගතියන් සුගතියන් කියන්නේ කාමාවචර වූ සුගතියෙහි කාමාවචර සුගතියෙහි ඥාන සම්පයුත්ත විපාකානි ඥාන සම්ප්‍රයුක්ත වූ විපාකසිත ඥාන සම්ප්‍රයුක්ත වූ විපාකසිත තථාච එසේම එසේම කියලා කිව්වේ පෙර පරිදිම. එහෙනම් එතන අපිට මතකයි හම්බ වුණා වචනයක් න ලබ්බන්ති නොලැබෙති කියලා. එහෙනම්
ඒ අදහස මෙතන ගන්න ඕන තථාච එසේම න ලබ්බන්ති නොලැබෙති නොලැබෙති. તો ජවන්සිත පිළිබඳව කතා කරනකොට අපි ආපහු ගියොත් එහෙන් පෙර වාක්‍යයට මෙතන කිව්වා අර්පණා ජවනයන් න ලබ්බන්ති. එතකොට ඒ වගේම තමයි මෙතනදිත් එහෙමනම් මොකද්ද සිද්ධ වෙන්නේ? තථාන ලබ්බන්ති. එතනදිත් අර්පණා ජවන්සිත ලැබෙන්නේ නැහැ කියන කාරණාව තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. 47ට යමු අපි. 47 දුග්ගතියං පන ඥාන විප්පයුත්තානිච මහා විපාකානි න ලබ්බන්ති. ති හේතුකේසුච කීනාසවානං කුසලා කුසලානි ජවනානි න ලබ්බන්ති. තථා පුතුජ්ජනානං ක්‍රියා ජවනානි දිට්ඨිගත සම්පයුත්ත විචිකිච්ඡා ජවනානිච සෙක්ඛානං අනාගාමී පුග්ගලානම් පන පටික ජවනානිච න ලබ්භන්ති. ලෝකුත්තර ජවනානි යතා සකමරියානමේව සමුප්පජ්ජන්තිති සමුප්පජ්ජන්තිති. මෙතනත් පුද්ගලයන් කීප දෙනෙක් සම්බන්ධ කරගෙන කරුණු කීපයක් පිළිබඳව කරන විග්‍රහයක් හැටියට අපිට මේක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉස්සලා හම්බ වුණා අපිට සුගතියේදී කොහොමද මේ කාරණාව සිද්ධ වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා කාමාවචර භූමීන් අතරින් ගත්තාම දිව්‍ය ලෝක 6 කියන තැනදී අපි කතා කරේ. ඊළඟට දුග්ගතියන්. මෙතන කතා කරන්නේ දුග්ගතියන් පන. එහෙනම් දුග්ගතියන් පන. මේ දුගතියේ කොහොමද මේක වෙන්නේ කියන කාරණාව දුග්ගතියන් පන ඥාන විප්පයුත්තානිච अंक 2 ඥාන විප්පයුත්තානිච මහා විපාකානි න ලබ්භන්ති. 4 ති හේතුකේසුච अंक 5 කීනාසවානං කුසලා කුසලානි ජවනානි. කීනාසවානං කුසලා කුසලානි ජවනානි. 7 කීනාසවානං කුසලා කුසලානි ජවනානි न लभन्ति. अंक 8 न लभन्ति. अंक 8 ඊට පස්සේ අපිට හම්බ වෙන පුතුජ්ජනානං පෘථග්ජනයින්ට अंक 9 පෘථග්ජනයින් සම්බන්ධයෙන් පුතුජ්ජනානං ක්‍රියාජවනානි ක්‍රියාජවනයන්ද अंक 10 ක්‍රියාජවනයන්ද සෙක්කානං සෛක්ෂයන්ට කියන්නේ හික්මෙන තැනැත්තවුන්ට अंक 11 සෙක්ඛානං ඒ වගේම අනාගාමී පුද්ගලාණන් අනාගාමී පුද්ගලයන්ට ඒ වගේම ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන අයට මේ විදිහට ඒ පුද්ගලයන් වශයෙන් මෙතන වෙන් කරලා දක්වනවා ජවන්සිත හටගන්නේ කොහොමද කියලා අපි බලමු. එහෙමනම් මුලින් ඉඳන් දුග්ගතියං පන දුගතිය එහෙම නැත්නම් සතර අපායේ නරකය තිරිසන් പ്രേත අසුර කියන සතර අපායේ ඥාන විප්පයුත්තානිච ඥාණයෙන් තොර වූ මහා විපාකානිච මහා විපාකසිත න ලබ්බන්ති නොලැබෙති. ති හේතුකේසුච ත්‍රි හේතුක ප්‍රතිසන්දි වූ කීනාසවානං රහතන් වහන්සේලාටද කුසලා කුසලානි ජවනානි
කුසල කුසල ජවනයන් න ලබ්බන්ති නොලැබෙති. එතකොට අපි දන්නවා රහතන් වහන්සේලාට කුසල සහගත හෝ අකුසල සහගත හෝ සිත් හටගන්නේ නැහැ. උන්වහන්සේලා හටගන්නේ ක්‍රියාසිත පමණයි. ඒවා ක්‍රියා මාත්‍රයක් පමණයි. ඒතරින් සතයි මෙතන අභිධර්මයේදී පැහැදිලි කරන්නේ කීනාසවාණං රහතන් වහන්සේලාට කුසල කුසලානි ජවනානි කුසල කුසල ජවනයන් න ලබ්බන්ති නොලැබෙති. පුතුජ්ජනානං පෘථග්ජනයින්ට ක්‍රියාජවනානි ක්‍රියාජවනයෝද සෙක්කානං සයික්ෂයින්ට එහෙම නැත්නම් හික්මෙන තැනැත්තන්ට ඒ කියන්නේ තවදුරටත් මාර්ගඵල ආදී නොලද තැනැත්තන්ට ඒ වගේම සකෘදාගාමී පුද්ගලයන්ට දිට්ඨිගත සම්පයුත්ත විචිකිච්ඡා ජවනානිච එහෙනම් දෘෂ්ටිගත වූ ඒ වගේම විචිකිච්ඡා සහගත වූ ජවන්සිත තථා න ලබ්භන්ති එසේම නොලැබෙති. අනාගාමී පුද්ගලානම් පන අනාගාමී පුද්ගලයන්ට වනාහි පටිග ජවනානිච දෝමනස්ස සහගත ජවනයන්ද න ලබ්බන්ති නොලැබෙති. ඊළඟට ලෝකෝත්තර ජවනානි ඒ වගේම ලෝකෝත්තර ජවන්සිත යතා සඛ මරියානමේව යම්සේ ස්වකීය මාර්ග හා ඵලලාභී වූ ආර්ය පුද්ගලයන්ටම සමුප්පජ්ජಂತಿ මනාකොට හටගනි. එතකොට මේ එක් එක් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ විදිහට මේ ජවන්සිත ලැබෙන නොලැබෙන ආකාරය සහ ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණාවන් තමයි මෙතනදී විශේෂයෙන් සාකච්ඡා කරගෙන යන්නේ. හරි. අපි යමු ඉස්සරහට. අසෙක්කානං චතුචත්තාලීස සෙක්කාන මුද්දිසේ චප්පඤ්ඤාසා වශේසානං චතු පඤ්ඤාස සම්භවා චතුපඤ්ඤා සම්භවා අසෙක්කානං චතුචත්තාලීස සෙක්කාන මුද්දිසේ චප්පඤ්ඤාසා වශේසානං චතුපඤ්ඤාස සම්භවා. හරි. අපි මේක දීර්ඝ අර්ථයක් සහිත ගාථා පාඨයක් අපි මේක සරල කරගමු. මුලින් අන්වය සකස් කරගෙන සම්භවා මේකේ අවසාන වචනේ තමයි මුලින්ම ගන්න තියෙන්නේ සම්භවා අසෙක්කානං සම්භවා අසෙක්කානං චතුචත්තාලීස අංක 3 චතුචත්තාලීස උද්දිසේ අංක 4 උද්දිසේ සෙක්කානං සෛක්ෂයන්ට සෙක්කානං චප්පඤ්ඤාස අංක 6 චප්පඤ්ඤාස අවශේෂා ඊට කලින් උද්දේශය කියන එක නැවත එන්න ඕන. චප්පඤ්ඤාස කියන වචනේ අපි ගත්ත අංක 6ට උද්දේශය කියන එක ආපහු අපිට අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙතනින් ගමු අපි අංක 7 කියලාත් අපිට ගන්න වෙනවා උද්දේශය කියන වචනය. උද්දේශේ ඊට පස්සේ අවශේෂානං අංක 8 චප්පඤ්ඤාසාවශේෂානං එතන තියෙනවා අවශේෂානං කියන වචනය. අවශේෂානං චතුපඤ්ඤාස 9 ආපහු උද්දේශය කියන වචනේ අපිට ඕන 10.
දැන් මොකද්ද මේකෙන් කියන්නේ බලන්න. අංක 1 ගත්තොත් එහෙම අංක 1 සම්භවා කියන්නේ හටගත් පරිද්දෙන් එතන ලැබෙන පරිද්දෙන් හටගත් පරිද්දෙන් ලැබෙන පරිද්දෙන් අංක 2 අසෙක්කාණං අසයික්ෂකේන්ට එහෙම නැත්නම් අසයික්ෂ සේක සහ අසේක සේක නැත්නම් සයික්ෂ කියන නමින් හඳුන්වන්නේ තවදුරටත් ශික්ෂණය වන එහෙනම් රහත් භාවයේ කරා ගමන් කරන සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ග සහ පලස්ත පුද්ගලයන්. මෙතන අසෙක්කාණන්ත අසේක අසයික්ෂ කෙනෙක් අදහස් කරන්නේ තවදුරටත් හික්ම වෙන දෙයක් නැහැ ශික්ෂණය වෙලා අවසන් මොන රහතන් වහන්සේලාට චතු චත්තාලේස 44ක් වීතිසිත උද්දිසේ ප්‍රකාශ කරේ. සෙක්කාණං සයික්ෂයන්ට ඒ කියන්නේ හික්මෙන තැනැත්තෙන්ට එතන ක්‍රියා ජවන් සිත් 5යි අරහත් ඵලය නව මහත්ගත විපාක කියන සිත් වශයෙන් ගත්තාම ඒ සිත් අතහැරලා ඉතිරි සිත් ප්‍රමාණය 56ක් චප්පඤ්ඤාස සිත් 56ක් උද්දිසේ ප්‍රකාශ කරේ. අවශේෂානං ඉතිරි පුද්ගලයන්ට එතකොට පෘථග්ජනයෝ සිව් දෙනයි අටලොස් ක්‍රියාජවන විදියට ගත්තාම ලෝකෝත්තර මහත්ගත විපාක වශයෙන් 35 චිත්තයන් සිත් 35ක් අතහැර ඉතිරි වෙච්ච සිත් ටික ගත්තාම ඒවා එවැනි සිත් චතුපඤ්ඤාස 54ක් සිත් 54ක් ඇති බව උද්දිසේ ප්‍රකාශ කරන්නේය. ඒතර මේ විදිහට අපිට ගන්න පුළුවන් අසෙක්කානං චතුචත්තාලීස අසයික්ෂකෙන්ට 44යි සෙක්කාණං සයික්ෂයින්ට චප්පඤ්ඤාස 56යි අවශේෂානං චතුපඤ්ඤාස අනෙක් අයට 54යි වශයෙන් සිත් සම්භවා හටගනිති. කරුණ තුනක් ඉදිරිපත් වෙනවා. අපි යමු ඉස්සරහට. අයමෙත්ත පුද්ගල ભેදෝ එත්ත අයම් පුද්ගල ભેදෝ මෙහි අයං මේ පුද්ගල ભેදය. එතකොට එක් එක් පුද්ගලයන්ට කොහමද මේ සිත් ප්‍රභේදගත වෙන්නේ කියන එක තමයි එතන පැහැදිලි කරේ. ඒකයි එතන කියන්නේ. කාමාවචර භූමියං පනේතානි සබ්බානිපි වීති චිත්තානි යතාරහම් මුපලබ්බන්ති රූපාවචර භූමියං පටිග ජවන තදාලම්බන වජ්ජිතානි අරූපාවචර භූමියං පඨම මග්ග රූපාවචර පටිග ජවන පඨම මග්ග රූපාවචර හෙට්ටිමාරුප්ප වජ්ජිතානිච ලබ්බන්ති සබ්බතානිපි තං තං පාසාද රහිතානං තං තං ద్వාරික වීති චිත්තානි න ලබ්භන්තේව අසඤ්ඤ සත්තානං පන සබ්බතාපි චිත්තප්පවත්ති නත්තේ වාති. හරි අපි බලමු මේකේ මොකද්ද කියන්නේ කියලා. එත්ත අයං පුද්ගල ભેදෝ අපි අර මුලින්ම කියපු කාරණාව. එත්ත අයං පුද්ගල ભેදෝ අයමෙත්ත පුද්ගල ભેදෝ මෙහි මෙය වනාහි පුද්ගල ભેදයයි. එතකොට අර ඒ පුද්ගලයන්ට ජවන් සිත් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන අපි
පෙර කතා කරා ඒ ගැන සමෝදාන වාක්‍ය තමයි මෙතනදී මේ පැහැදිලි කරන්නේ. ඊළඟට කාමාවචර භූමියන් පන කාමාවචර භූමියේහි වනාහි. කාමාවචර භූමියන් පන කාමාවචර භූමියේහි වනාහි ඒතානි සබ්බානිපි වීති චිත්තානි. මේ සියලුම වීතිසිත. මේ සියලුම වීතිසිත යතාරහං සුදුසු පරිද්දෙන් ඒ පුද්ගලයන්ට අනුරූපී වන පරිද්දෙන් යතාරහං ඒ පුද්ගලයන්ට අනුරූපී වන පරිද්දෙන්. එතකොට සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඒ වගේම පෘථග්ජනාදී ඒ පුද්ගලයන්ට අනුරූපී වන පරිද්දෙන් උපලබ්බන්ති ලැබෙති. රූපාවචර භූමියන් රූපාවචර භූමියන් රූපාවචර භූමියේහි පටිග ජවන රූපාවචර භූමියේහි පටිග ජවන පටිග සම්පයුත්ත සිත් දෙකත් තදාලම්බන වජ්ජිතානි තදාලම්බන වර්ජිත වූ සියලු සිත් හට ගන්නවා ලැබෙනවා. අපි බලමු මේක ඉස්සරහට සම්බන්ධයි තව අර්ථය. ඒක පැහැදිලි කරනවා අසීති වීති චිත්තානි කාමේ රූපේ යතාරහං චතුසට්ටි තතාරුප්පේ ද්වේ චත්තාලීස ලබ්භරේ. ආයමෙත්ත භූමි විභාගය. ඒතකොට මේ භූමි විභාගය ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒක සමෝදානය කරලා දැක්වීමක් අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්. මොකද්ද කියන්නේ? අසීති වීති චිත්තානි කාමේ රූපේ යතාරහං චතුසට්ටි තතාරුප්පේ ද්වේ චත්තාලීස ලබ්භරේ අයමෙත්ත භූමි විභාගෝ. එතකොට මේක අපි අන්වය සකස් කරගමු. කාමේ යතාරහං කාමේ යතාරහං අසීති වීති චිත්තානි වීතිසිත් 80 අසීති වීති චිත්තානි රූපේ යතාරහං ඊට අපි ලබ්භරේ කියන ක්‍රියාපදේ අපි ගමු. අංක 4 ඊළඟට රූපේ යතාරහං රූපේ ආපහු යතාරහං කියන වචනේ අපි ගන්න ඕනේ. ඒ නිසා ඒක අංක 6 හැටියටත් අපි ගන්නවා. 2 සහ 6 කියන විදිහට රූපේ යතාරහං චතුසට්ටි අංක 7 චතුසට්ටි කාමේ යතාරහං අසීති චිත්තානි අසීති වීති චිත්තානි ලබ්භරේ රූපේ යතාරහං චතුසට්ටි අංක 6 චතුසට්ටි අංක 7 ආපහු මේ ලබ්භරේ කියන ක්‍රියාපදය අංක 8 හැටියට අපිට ගන්න පුළුවන්. තර මේකත් ඊළඟ එකත් එක සම්බන්ධයි. අසීති වීති චිත්තානි අපි මුලින්ම කාම භවයන්හි. එතකොට කාමාවචර භූමිවල චාතුර්භූමික සිත් අතරින් මේ කාමාවචර භූමිවලදී යතාරහං සුදුසු පරිද්දෙන් අසීති වීති චිත්තානි වීති සිත් 80ක් ලබ්භරේ ලැබේ. ඒතර අභිධර්මානුකූලව ගත්තාම කාමාවචර භූමිවල පහළවන සිත් අපිට 80ක් හැටියට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම රූප භවයන්හි රූපාවචර ලෝකවල රූපාවචර භූමිවල යතාරහං සුදුසු පරිදි චතුසට්ටි 64ක් විදියට අපිට සිත් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අයමෙත්ත භූමි විභාගෝ මෙහි භූමි විභාගයයි. ඉච්ඡේවං චද්වාරික චිත්තප්පවත්ති
ඉච්ඡේවං චද්වාරික චිත්තප්පවත්ති යතා සම්භවං භවන්තරිතා යාවතායුක්කම් බොච්චින්නා පවත්තතීති ඉති අභිධම්මත්ත සංඝහේ වීති සංඝහ විභාගෝ නාම චතුත්ථෝ පරිච්ඡේදෝ. ඊට හතරවෙනි පරිච්ඡේදයේ අවසාන වාක්‍ය ගැන තමයි මේ කතා කරමින් ඉන්නේ 52 අංකයේ යටතේ ඉච්ඡේවං ඉති ඒවං කියන එක තමයි ඉච්ඡේවං වෙන්නේ. ඒක අංක 1 ඉච්ඡේවං යතා සම්භවං ඉච්ඡේවං යතා සම්භවං චද්වාරික චිත්තප්පවත්ති චද්වාරික චිත්තප්පවත්ති චද්වාරික චිත්තප්පවත්ති භවංගන්තරිතා භවංගන්තරිතා යාවතායුකං අබ්බොච්චින්නා අංක 6 යාවතායුකං අබ්බොච්චින්නා පවත්තති අංක 7 අපි ඉතිරි කොටසත් ලකුණු කරගමු ඒකටම සම්බන්ධ කරලා ඉති 8 අභිධම්මත්ත සංඝහේ 9 වීති සංඝහ විභාගෝ නාම 10 චතුත්ථෝ පරිච්ඡේදෝ 11. ඔය විදිහට අපිට අර්ථ ගන්නවන්න පුළුවන්. අංක 1 ගත්තාම ඉච්ඡේවං. එතකොට ඉච්ඡේවං කියන පදය ඉතා සරලයි ඔබ දන්නවා හැදිලා තියෙන ඉති ඒවං. ඉති ධන ඒවං කියන පද දෙක එකතු වෙලා තමයි ඉච්ඡේවං කියලා පද දෙක හැදිලා තියෙන්නේ. ඉති ඒවං මෙසේ කියන තේරුම තියෙන්නේ මෙසේ. යතා සම්භවං ඒ අවස්ථාවන්හි සුදුසු පරිදි හටගත් සුදුසු පරිදි හටගත් චද්වාරික චිත්තප්පවත්ති දොරටු 6න් සමන්විත චිත්තප්පවත්ති ඒ සිත් ක්‍රමවේදය නැත්නම් ඒ සිත්වල හටගන්නා ක්‍රමවේදය ඒ සිත් හටගන්නා ක්‍රමවේදය සිත්වල ක්‍රමය භවන්තරිතා භවංග අන්තරිතා එතනත් වචන දෙකක් තියෙනවා භවංග අන්තරිතා. ඒතර භවංග සිත් වලින් වෙනස්ව යාවතායුකං ආයුෂ ඇතිතෙක් යාවතායුකං දිවි ඇතිතෙක් නැත්නම් ආයුෂය පවත්නාතෙක් අබ්බොච්චින්නා නොනවති අබ්බොච්චින්නා අවිනාශව වෙනස් වෙන්නේ නැතිව නොබිඳී නොකැඩී කියන එක අබ්බොච්චින්නා කියන්නේ බිඳෙන්නේ නැතිව සිඳෙන්නේ නැතිව පවත්තති පවති ඉති යනු අභිධම්මත්ත සංඝහේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි වීති සංඝහ විභාගෝ නාම වීති සංග්‍රහ විභාග නම් චතුත්ථෝ පරිච්ඡේදෝ සිව්වන පරිච්ඡේදය තමයි මෙතනින් අවසන් වෙන්නේ. ඊළඟට පස්වෙනි පරිච්ඡේදයේ මුලට අපි සම්බන්ධ වෙනවා මේ පාඩමේ තුලදීම. එතන සමාරම්භක ගාථාවේ පැහැදිලි කරනවා මොකද්ද? වීතිචිත්ත වසේනේවං පවත්තිය මුදීරිතෝ පවත්ති සංඝහෝ නාම සන්ධියං දානි උච්චති. වීතිචිත්ත වසේනේවං ඒවං කියන වචනේ අපි මේකේ මුලින්ම ගමු. ඒවං පවත්තියං
ඒවං පවත්තියං ඒවං පවත්තියං වීති චිත්ත වශයෙන් ඒවං පවත්තියං වීති චිත්ත වශයෙන් පවත්ති සංඝහෝ නාම පවත්ති සංඝහෝ නාම වීති චිත්ත වශයෙන් පවත්ති සංඝහෝ නාම උදීරිතෝ අංක 5 පවත්ති සංඝහෝ නාම උදීරිතෝ ඉදානි සංධියං වච්චති 8 එතකොට මේ පස්වෙනි පරිච්ඡේදය තමයි මෙතනින් ආරම්භ වෙන්නේ අභිධම්මත සංග්‍රහයේ ඔබ වහන්සේලා යෝගිම අපේ දරුවෝ දන්නවා ඔබේ නිර්දිෂ්ඨ කොටසට අයත් වෙනවා මේ අභිධම්මත සංග්‍රහ කෘතියේ සමස්ත ග්‍රන්ථයම එතකොට මෙහි සමස්ත කෘතිය ගත්තාම පරිච්ඡේද 9කින් සමන්විතයි ඒ 9කින් පරිච්ඡේද සමන්විත අභිධම්මත සංග්‍රහයෙහි අපි මේ ප්‍රවේශ වෙන්නේ පස්වෙන පරිච්ඡේදය. අපි කලින් අවස්ථාවේදී හතරවෙනි පරිච්ඡේදය අවසන් කළා. දැන් පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි ගාථාවේ තමයි අපි ඉන්නේ. හරි. අපි බලමු මේකේ තේරුම මොකද්ද? මේක පෙර සහ පසු පරිච්ඡේද ගලපාලීම තමයි මෙතනදී සිද්ධ කරන්නේ. එතකොට මෙතන කියනවා මොකද්ද? ඒවං මෙසේ පවත්තියං ප්‍රවෘත කාලේ නැත්නම් පවතින කාලේ වීති චිත්ත වශයෙන් පවත්ති සංඝහෝ නාම ප්‍රවෘත්ති සංග්‍රහ නම් වූ. ඒ කියන්නේ මීට පෙර අපි කතා කරේ පවත්ති සංග්‍රහ විභාග කියන පරිච්ඡේදය. උදීරිතෝ කියන ලදී. එතකොට ඒ කාරණාවන් අපි මීට පෙර සාකච්ඡා කළා. ඉදානි දැන් ඉන්න අනතුරුව දැන් මොකද කරන්නේ? ඉදානි දැන් සංධියං ප්‍රතිසන්ධි කාලේහි කොහොමද සිත් පවතින්නේ කියන කාරණාව. ප්‍රතිසන්ධි කාලය එකයි මෙතන සංධියං කියන වචනේ අරන් තියෙන්නේ. ප්‍රතිසන්ධි කාලේහි සිත් පවතින ආකාරය වුච්චති කියනු ලැබේ. එතකොට පෙර පරිච්ඡේදය තුල සාකච්ඡා කළේ මොකක්ද සහ දැන් සාකච්ඡා කරන්න යන්නේ මොකක්ද කියන එක පිළිබඳව పూర్වයෙන් කරන දැනුම් දීමක් හැටියට තමයි මේ පස්වෙනි පරිච්ඡේදයේ පළවෙනි ගාථාව අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන. එහෙනම් පෙර අපර කියන පරිච්ඡේදයන් අතර ගැළපීම. ඊළඟට චතස්සෝ භූමියෝ. මොනද මේකෙදී කරුණු කාරණාවන් ගණනාවක් සාකච්ඡා කරනවා. චතස්සෝ භූමියෝ අර්ථ පහසුයි. චතුබ්බිදා පටිසන්ධි චත්තාරි කම්මානි චතුදා මරණුප්පත්ති චේති වීතිමුත්ත සංගහේ චත්තාරි චතුක්කානි වේදිතබ්බානි. චතස්සෝ භූමියෝ අර්ථය පැහැදිලි. චතස්සෝ භූමියෝ භූමි හතරයි. අපාය භූමි ආදී වූ භූමි හතරයි. ඊළඟට චතුබ්බිදා පටිසන්ධි. චතුබ්බිදා පටිසන්ධි ප්‍රතිසන්ධි හතරයි. අපාය ප්‍රතිසන්ධි ආදී වූ සිව්වැදෑරුම් ප්‍රතිසන්ධි. ඊළඟට චත්තාරි කම්මානේ ජනක උපතම්බක උපපීලක උපඝාතක කියන කර්ම හතරයි. චත්තාරි කම්මානි මේ ඉස්සරහදී විස්තර කරනවා. චත්තාරි කම්මානි කර්ම හතරයි. චතුදා මරණුප්පත්තේති මරණුස්පත්ති හතරයි. මරණුප්පත්ති හතරයි. ආයුක්කය කම්මක්කය ආදී වශයෙන් ඉදිරිපත් වෙන මරණෝත්පත්ති හතරයි. වීතිමුත්ත සංගහේ වීති විනිර්මුක්ත සංග්‍රහයේ චත්තාරි චතුක්කානි චතුස්ක හතරක් වේදිතබ්බානි දක්වන ලද බව වේදිතබ්බානි
දත යුතුයි. චතුස්ක හතරක් මොනවාද? භූමි චතුස්කය, පටිසන්ධි චතුස්කය, කම්ම චතුස්කය සහ මරණෝප්පත්ති චතුස්කය කියලා හතරේ ගොඩවල් හතරක්. ඒකයි මෙතන කිව්වේ චතුක්කානි. චතුස්ක හතරක් වේදිතබ්බානි දත යුතුයි. තත්ත ඒ චතුස්කයන් හතරෙන් භූමියෝ නාම ඔන්න එක එක වෙන් කරලා කියනවා. භූමියෝ නාම භූමි හතර නම් මොනවද? මොනවද භූමි හතර? අපාය භූමි පළවෙනි එක. තත්ත අපාය භූමි. ඔන්න භූමි හතරෙන් පළවෙනි එක අපාය භූමි. දෙක කාම සුගති භූමි. කාම සුගති භූමිය. දෙක. තුන රූපාවචර භූමි. රූපාවචර භූමි. රූපාවචර භූමි. ඊළඟට ආරුප්ප භූමි, අරූපාවචර භූමිය. අරූපාවචර භූමිය. චේති ඉති යනු ඉති මෙසේ චතස්සෝ භූමියෝ නාම මේවා සිව්වැදෑරුම් භූමි නම් වේ. සිව්වැදෑරුම් භූමි නම් වේ. ඊළඟට තාසු නිරයෝ තිරච්ඡානයෝනි පෙත්තිවිසයෝ අසුරකායෝ චේති අපාය භූමි චතුබ්බිදා හොಂತಿ. එතකොට චතු අපායා කියලා කියන සතර අපායන් පිළිබඳවත් මෙතන සාකච්ඡා කරනවා. එතකොට සතර අපායන් මොනවද කියන එක තමයි මෙතන පැහැදිලි කරන්නේ. තාසු ඒවා අතරින් නිරය ඊළඟට තිරච්ඡානයෝනිය ඒක නරකය තිරිසන් ඊළඟට පෙත්තිවිසය പ്രേත ලෝකය අසුරකායෝ අසුරනිකාය කියන මෙන්න මේ හතර නරකය තිරිසන් പ്രേත සහ අසුරනිකාය කියන මෙන්න මේවා අපාය භූමි චතුබ්බිදා හෝති. අපාය භූමි චතුස්කේ නම් වන්නේය. තාසු ඒ අතරින් අපාය භූමි අපාය භූමි නිරයෝ තිරච්ඡානයෝනි පෙත්තිවිසයෝ අසුරකායෝ. නිරයෝ තිරච්ඡානයෝනි පෙත්තිවිසයෝ අසුරකායෝ චේති. අසුරකායෝ චේති චතුබ්බිදා හෝති. සිව්වැදෑරුම්බි හත. ඒතර මේ විදිහට අපිට මේකේ අර්ථ කල්ප ගන්න පුළුවන්කම තියෙනවා. තාසු ඒ භූමිය අතරින් නිරයෝ නිරය නරකය තිරච්ඡානයෝනි තිරිසන්යෝනිය පෙත්තිවිසය പ്രേත ලෝකය සහ අසුරකාය කියන මේ හතර චතුබ්බිදා හෝති. මේ අපාය භූමි හතර අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. පියමු ඉස්සරහට. ඊට පස්සේ මනුස්සා චාතුම් මහරජිකා තාවතින්සා යාමා තුසිතා නිම්මාන රති පරනිම්මිත වසවත්ති චේති කාම සුගති භූමි සත්තදා හෝති. ඊළඟට කාම සුගති භූමි හතක් තියෙනවා. කාම සුගති භූමි හතයි. එතකොට ඒ අතරින් ගත්තහම මනුස්සා මනුෂ්‍යාත්ම භාවිත මනුෂ්‍ය භූමිය කාම සුගති භූමියක් හැටියට තමයි කාමාවචරය. යෝගම සුගති භූමියක් ඒක. මනුස්ස ජීවිතයක් ලැබීම සුගතියක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම දිව්‍ය ලෝක 6යි. චාතුම් මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරනිම්මිත වසවර්ති. එතකොට දිව්‍ය ලෝක 6යි මනුස්ස ලෝකයයි ගත්තාම 7ක් අපිට හමු වෙනවා කාම සුගති භූමි හැටියට. එහෙනම් මනුස්සා මනුෂ්‍ය භූමිය, ඒ වගේම චාතුම් මහරජිකා චාතුර් මහරජිකය, තාවතින්සා තාවතින්සය, යාමා යාමය, තුසිතා තුසිත දිව්‍ය ලෝකය, නිම්මාන රති නිම්මාන රති දිව්‍ය ලෝකය, පරනිම්මිත වසවර්තිය පරනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකය කියන මේවා
කාම සුගති භූමි. ඒ කාම සුගති භූමි සත්තදා හෝති. 7ක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. කාම සුගති භූමි 7යි. සාපනාය මේ කාදස විදාති කාමාවචර භූමිච්ඡේව සංකං ගච්ඡති. බ්‍රහ්ම පාරිසජ්ජා බ්‍රහ්ම පුරෝහිතා මහා බ්‍රහ්මා චේති පඨමඥාන භූමි. සාපනාය ඒකාදස විදාපි කාමාවචර භූමිච්ඡේව. ඒකාදස විදාපි ඒකාදස විදාපි සා අයං භූමි පන. සා අයං භූමි පන. මේ භූමි වනාහි 11 වැදෑරුම් වූ මේ භූමි වනාහි කාමාවචර භූමිත්වේව. කාමාවචර භූමිත්වේව. කාමාවචර භූමිච්ඡේව සංඝහං ගච්ඡති. සංඛං ගච්ඡති. අංක 4. මොනවද? බ්‍රහ්ම පාරිසජ්ජා. එතකොට අතන අපි ඉස්සලා 7ක් කිව්වා. ඊළඟට බ්‍රහ්ම පාරිසජ්ජා, බ්‍රහ්ම පුරෝහිතා, මහා බ්‍රහ්මා චේති පඨමඥාන භූමි. මේ ප්‍රථම ධාන භූමිය. සංඝං ගච්ඡති බ්‍රහ්ම පාරිසජ්ජා, ඒ වගේම බ්‍රහ්ම පුරෝහිතා, මහා බ්‍රහ්මා කියන මේවා පඨම ධාන භූමි හැටියට සලකනවා. එතකොට බලමු ඒකාදස විදාපි කාමාවචර භූමිත්වය සංඝං ගස්. ඒකාදස 11 වැදෑරුම් වූ සා අයං භූමිපන. මේ භූමි වනාහි කාමාවචර භූමිත්වේවච. කාමාවචර භූමියයි සංඝං ගච්ඡති සංග්‍රහ බවට පැමිණේ. එතකොට අපි මුලින් කතා කරපු සතර අපාය සහ ඊළඟට මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝක 6. ඒතර ඒ විදිහට ගත්තාම මෙතන 11ක් තියෙනවා. ඒවා කාමාවචර. ඒතර කාමාවචර සුගති සහ දුගති වශයෙන් අපිට වෙන් කර ගන්න පුළුවන්. එතකොට කාමාවචර සුගති භූමි අපිට 7ක් හමු වෙනවා. මනුස්ස ලෝකය සහ දිව්‍ය ලෝක 6. ඉන් අනතුරුව බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත සහ මහා බ්‍රහ්ම කියන මේවා පඨම ධාන භූමි හැටියට අභිධර්මයේ තුල විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට පරිත්තාබා අප්පමානභා ආභස්සරාචේති ဒုတိ ය ඥාන භූමි. පරිත්තාභය, අප්පමානාභය, ආභස්සර කියන මේ භූමි තුන ද්විතීය ධානයට අයත් භූමි හැටියටත්, ඒ වගේම පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්නක, පරිත්ත සුභ, අප්පමාන සුභ සහ සුභකින්නක කියන මේ භූමි තුන තෘතීය ධානයට අයිති භූමි තුන හැටියටත් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතන මේ එක් එක් භූමි. එතන මේ විදිහට අපිට පුළුවන් ඒ භූමි ඒ සිත් යෙදෙන ආකාරය අනුව කාමාවචර භූමි මොනවද, රූපාවචර භූමි මොනවද, අරූපාවචර භූමි මොනවද කියන එක පිළිබඳව මේ විදිහට විග්‍රහ කර ගැනීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට අද දවසේදී අපි මේ සාකච්ඡා කරපු කරුණු කාරණා පිළිබඳව හැරිලා බලනකොට අපිට පුළුවන්කම තියෙන්න ඕන අපේ පොඩි හාමුදුරනේ සිල්මෑණිවරුන් දරුවනේ මෙන්න මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අපිට යම් සාකච්ඡාවක් ගොඩනගන්න. එකක් තමයි අපි මේ තුළ විශේෂයෙන් කතා කළා එක් මාතෘකාවක් පුද්ගල ભેදය කියලා. පුද්ගල ભેදය. එතකොට ඒකෙදී සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී ඒ පුද්ගලයන් මාර්ග සහ පලස්ත පුද්ගලයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ චිත්ත ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව අපි එතනදී සාකච්ඡා කළා. ඒ වගේම භූමි ભેදය යටතේදී අපි කතා කරා නරක තිරිසන් പ്രേත අසුර ආදී සතර අපාය පිළිබඳව, කාමාවචර දුගති සම්බන්ධයෙන් අපි කතා කළා.
ඒ වගේම මනුෂ්‍ය ලෝකයත් ඊට අමතරව ගත්තාම චාතුම් මහා රාජිකේ ආදී කොට ඇති දිව්‍ය ලෝක 6 පිළිබඳවත් අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න ලැබුවා. ඒ වගේම පඨම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන ආදී ඒ භූමි පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න ලැබුවා. එහෙනම් මෙන්න මේ විදිහට මේ පුද්ගල ભેදය පිළිබඳවත් ඒ වගේම භූමි ભેදය පිළිබඳවත් ඔබ වහන්සේලාගේ අවධානය යොමු කිරීම තමයි මේ ප්‍රශ්නේ අරමුණ සහ මේ පාඩමේ අරමුණ බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ ගැන යම් කරුණු කාරණා ටිකක් ගොනු කරගන්න අවශ්‍ය වෙනවා. ඔබ වහන්සේට හැකියාව තියෙනවා. ඊළඟට අංක 2 ගත්තොත් එහෙම අභිධම්මත්ත සංග්‍රහයෙහි වීති සංග්‍රහ විභාග පරිච්ඡේදයේ අන්තර්ගතය පිළිබඳ හැඳින්වීමක් කරන්න. එතකොට අපි වීති සංග්‍රහ විභාග කියන පරිච්ඡේදය අපි සාකච්ඡා කළා. එතකොට ඒ චිත්ත වීති ගැන තමයි දීර්ඝ වශයෙන් අපි කතා කරමින් හිටියේ. අන්න ඒ ගැන ඒ පරිච්ඡේදයේ ඇතුළත් වෙන කරුණු කාරණා මොනවද කියන එක පිළිබඳව සංක්ෂිප්තව හැඳින්වීමක් කිරීම තමයි මේ ප්‍රශ්نين බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි අද කතා කරපු කරුණු සම්බන්ධ කරගෙන අපේ පොඩි හාමුදුරුවන්ට ඒ වගේම අපේ සිල් මෑණිවරුන්ට දරුවන්ට හැකියාව තියෙනවා මේ ප්‍රශ්න වලට සාධනීය පිළිතුරක් ගොනු කර ගන්න. හොඳයි. එහෙමනම් අද දිනට නියමිත පාඩම මෙතකින් සමාප්තියටපත් වෙනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය